ආයිබෝන් ඔබට සුදායි උදෑසනක් දවසක් ගෙවිලා තවත් දවසක් එනවා මොන තරම්නම් බලාපොරොත්තු පොදිබදිනව ඇද්ද හැම යහපත් බලාපොරොත්තුවක්ම ඉටු වේවා අපේ පැතුම එයයි ආරම්භ මේ ස්වර්ණ වාහිනී පත්තරේ ආරම්භයේ ගමු තාමත් කියවෙන බැඳුම් කරේ මේ බැඳුම් කර කතාව නිමක් නොමැතිව කාලයක් තිස්සේ කියවෙන හැටි ඔගොල්ලෝ දන්නවා අලුත්ම කතාව මහේන්ද්‍රන් ගැන මෙන්න මෙහෙමයි කියවෙන්නේ අද පත්තරයේ ඒ පිළිබඳව ප්‍රධාන පිටුවල කතා කරනවා තවත් සමහර පත්තර ප්‍රධාන ශීර්ෂ පාඨවල තබලා තියෙනවා ලංකාදීපයේ ප්‍රධාන ශීර්ෂ පාඨය කරගන්නේ මහා බැංකු බැඳුම් කර වංචාව මහේන්ද්‍රන් ගෙන්ව ගන්න අන්තිම ලිපියත් යවයි නීතිපති අධිකරණයට දන්වනවා මනෝප්‍රිය ගුණසේකර ලියන භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට පිටුවහල් කරන්න ඇවිල්ලමින් නීතිපතිවරයා සිංගප්පූරුවට තෙවැනි වරටත් ලේඛන යවූ බව පළමු ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට ඊයේ දැනුම් දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර සිංගප්පූරු නීතිපතිවරයා එම ලේඛන සලකා බලමින් සිටින බව අධිකරණය හමුවේ කියා සිටියා. මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඔහුගේ නම අර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙස මෙවන විට වෙනස් කරගෙන ඇති බව ජාත්‍යන්තර පොලිසිය විසින් ශ්‍රී ලංකා පොලිසියට දැනුම් දී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට මීට පෙර අවස්ථාවකදී දැනුම් දුන් පුවතත් වාර්තා කරලා තියෙනවා. අර්ජාන් ඇලෙක්සැන්ඩර් නම් වෙනස් කරගත්ත විදිය එයා මේ නඩුවේ ගැන තවත් කතා කීපයක් තියෙනවා අපි එහෙමම අද පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයත් බලමු අර්ජුන්ව පිටුවහල් කරන්න නීතිපති තුන්වෙනි වරටත් සිංගප්පූරුවෙන් ඉල්ලයි බුද්ධිමාල් රුබේරු ලියන ශ්‍රී ලංකා මහා බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට පිටුවහල් කරන්න ඇවිල්ලමින් නීතිපතිවරයා තෙවැනි වරටත් සිංගප්පූරුවට ලේඛනය වූ බව පළමු ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර සිංගප්පූරු නීතිපතිවරයා එම ලේඛන සලකා බලමින් සිටින බව ඊයේ දැනුම් දුන්නා. ඒ කතාවත් එක්කමයි අදත් ප්‍රධාන ශීර්ෂ පාඨය කරලා තියෙන්නේ. එතකොට රවි ඇතුළු කණ්ඩායම ගැනයි මේ ඊයේ පෙරේදා කතා වුණේ. අද දිවයින පත්තරේ ඒ ගැන ලියනවා රවි ඇතුළු 8 දිනකට PCR සමන් ගමගේගේ වාර්තාව. ඒකම එතනින්ම දාලා තියෙනවා ඇලෝසියස්ට අද රැපිඩ් ඇන්ටිජන් කියලා. මහා බැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ නිරෝධායනයට ලක් කර සිටින හිටපු මුදල් ඇමති රවි කරුණානායක ඇතුළු සැකකරුවන් 8 දෙනා ඊයේ බන්ධනාගාරය තුළදී PCR පරීක්ෂණ වලට ලක් කර තිබෙනවා කියලා වැඩිදුරටත් දානවා. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගන්න ලැබූ තීරණයකට අනුව මේ පිරිස එහි රැඳවනු ලැබ සිටිනවා. ඔවුන් සියලු දෙනාට PCR පරීක්ෂණ සිදු කළ අතර අද දිනේ ඉන් තිදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බැවින් ඔවුන්ට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක්ද සිදු කිරීමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක හා පාලන කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කරනවා. අර්ජුන් ඇලෝසියස් කසුන් පලිසේන සහ ජෝෂප් ඇලෙක්සැන්ඩර් යන අය එසේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට නියමිතව ඇත. ඒ කතාව එහෙමෙද්දී අද ලංකාදීප පත්තරේ දානවා රනිල්ගෙන් රවිට නීතිඥ සහාය අංජුල මහීකයි ලියන. මහා බැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් එක්සත් ජාතික පක්ෂ හිටපු උපනායක රවි කරුණානායකට අවශ්‍ය කරන සියලු නීතිඥ සහාය දෙන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එජාප නීති අංශයට ඊයේ දැනුම් දීලා. රවි කරුණානායක රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම උසාවියෙන් දින නියෝගයක් වත් ඔහුගේ නීතිඥයන් අපේක්ෂා කරන්නේ නම් අවශ්‍ය සියලු නීති සහාය දීමට ක්‍රියා කරන්නයිද රනිල් වික්‍රමසිංහ දුන් උපදෙස්වල සඳහන් වෙනවා. මේ සම්බන්ධයෙන් තවදුරටත් උපදෙස් දෙමින් රනිල් වික්‍රමසිංහ පක්ෂ නීති අංශයට දැනුම් දී ඇත්තේ රවි කරුණානායකට හැකි හැම අයුරින්ම උදව් කරන්න පියවර ගන්නා ලෙසයි.
එහෙමයි රනිල් රවිට සලකන්න කියලා තියෙන්නේ. හරිනේ මං කිව්වා රනිල් රවිට සලකන්න. හරි. රනිල්ගෙන් රවිට නීතිඥ සහාය කියලා පත්තර වාර්තාවේ තියෙනවා. අද මව්බිම් පත්තරේ ඉන්නවා චමින්ද. ඒ කියන්නේ UNP-ත් එක්ක ගනුදෙනු කරලා දැන් සමගි ජනබලවේගයේ ඉන්න චමින්ද මේ ඔහුගේ ප්‍රකාශය පත්තරෙන්. මහා බැංකු හොරකමේ මහා මොලකරු රනිලුත් අත්අඩංගුවට ගන්න. එහෙමයි ඔහු කියලා තියෙන්නේ කිරුළපොණ චතුරයි ලියලා තියෙන්නේ. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එවකට සිටි මුදල් අමාත්‍යවරයා ලෙස රවි කරුණානායක පමණක් නොව එහි මහා මොලකරු ලෙස ගැනෙන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහද අත්අඩංගුවට ගත යුතුයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි කිව්වලු. මන්ත්‍රීවරයා කොළඹ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙහෙම කිව්වා කියලායි සඳහන් කිරීමක් කරන්නේ. චෝදනාව ගැනයි කතන්දරය. චෝදනාවක් තියෙන්නේ. ඒකත් එක්ක ඔහු කර ප්‍රකාශය තමයි ඒ පත්තර වාර්තාව දාලා තියෙන්නේ. ඊට පස්සේ අද ලංකාදීප පත්තරයට අපි අවධානය යොමු කරන්න නැවත වතාවක් සූදානම් වෙනවා ඒ සිද්ධියෙන් පසුව. හොඳයි. මේ ගැන විශේෂ අවධානය යොමු කරන්න. ලේ බැංකුව හිඳෙයි වැඩි කරගන්න සහාය දෙන්න අධ්‍යක්ෂක ජෙනරාල් ඉල්ලන්නේ මොරටුවේ රේකලියන්. ලබන මාස පළමු සතිය පමණ වන විට රුධිර බැංකුවේ රුධිර සංචිතය අඩු විය හැකි බැවින් ඒ වැඩි කර ගැනීමට රුධිර පරිත්‍යාගශීලීන්ගේ සහාය අවශ්‍ය බව ජාතික රුධිර පාරවිලේන ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ කියනවා. අප්‍රේල් මාසයේ මුල් සති දෙක ඇතුළත රුධිර සංචිතවල විශාල අඩුවක් සෑම වර්ෂයකම පෙන්눔 කරන බව සඳහන් කළ ඔහු ඒට හේතුව උත්සව සමයේ බොහොමයක් පිරිස් අවුරුදු සැමරීම සඳහා යොමු වීම සහ සමග රුධිර ලේ දන් දීමේ වැඩසටහන් සංවිධානය නොකිරීම නිසා බව කියලා තියෙනවා. පසුගිය සති දෙකකට පෙර රුධිර සංචිතවල අඩුවක් දක්නට ලැබුණු බව සඳහන් කරන ඔහු ඒ 8000 දක්වා පහළ ගිය බවත් සඳහන් කරලා තියෙනවා. ඔබටයි ඒ මතක් කිරීම ලේ බැංකුව හිඳෙයි වැඩි කරගන්න සහාය දෙන්න අධ්‍යක්ෂක ජෙනරාල් ඉල්ලන් මොන තරම්නම් පරිත්‍යාගශීලීන් ඉන්න රටක්ද. යලි පරිත්‍යාග කළා අවස්ථා කීපයකින් පරිත්‍යාග කළා මෙන්න මේ තරම් මං අවස්ථා ගණනාවකදී පරිත්‍යාග කළා කියලා ඒ පින්වන්ත අත්දැකීම කියන කොයිතරම්නම් සත්භාවයෙන් යුක්තව මේවට ඉදිරිපත් වෙන අය දෙන්නේ. ඔබටයි ඒ මතක් කිරීම. කොහොමද මුං ඇට කොහොමද ධාන්‍ය මිල මුං ඇට ඇතුළු ධාන්‍ය මිල නගී කවුපි කිලෝ 700යි කඩල 270යි කියලායි රංජන් කස්තුරි ලියන්නේ. වෙළඳ පොලේ මුං ඇට ඇතුළු ධාන්‍ය වර්ගවල මිල අධික ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නගනවා. මුං ඇට කිලෝවක සිල්ලර මිල මේ වන විට 750ක් පවන අතර කවුපි කිලෝවක සිල්ලර මිල 650ත් 700ත් අතර වන බවයි ඒ වගේම කඩල කිලෝවක මිල 230ත් 270ත් අතර බවයි පාරිභෝගිකයෝ සඳහන් කරන්නේ. මේ අතර ඇතැම් සුපිරි වෙළඳ සැල්වල එක් පාරිභෝගිකයෙකුට මිලදී ගත හැක්කේ එක් මුං ඇට කිලෝවක් පමණක් බවද දැන්වීම් ප්‍රදර්ශනය කරන තිබෙන බවද පාරිභෝගිකයෝ සඳහන් කරනවා. මේ උත්සව සමයේ එන්නේ අද කවද්දාද 19 වෙනිදා. එතකොට උත්සව සමය ලැබෙමින් පවතින්නේ. ඒ නිසා භාණ්ඩ හා සේවාවන් වල මිල ගණන් ඉහළ යාම පාලනය කරගන්නට රජයේ බලධාරීනි ප්‍රායෝගිකව එකතු වෙන්න. ආණ්ඩුවක් තියන්නේ ඒකට උත්සාහ දරමින් ඉන්නවා. හැබැයි ප්‍රායෝගික එකතු වෙන්න. ඒ විතරක් නෙවෙයි හිඟයකින් තොරව අත්‍යවශ්‍ය දේවල් ලබා ගන්න වැඩ පිළිවෙල හදන්න මේ මෙතන දාලා තිනවා ඇතැම් මේවයි එක් වරකට 1 කිලෝවක් පමණක් දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා කියලා. මේ අතර අලුත් අවුරුදු සමයේදී මුං ඇට මිල අධික වීම හිඟවීම නිසා පාරම්පරික සිංහල රස කැවිලි නිෂ්පාදනයේදී ගැටලු මතුවන බවත් කැවිලි නිෂ්පාදකයෝ සඳහන් කරනවා. මේ වෙලාවේ කැවිලි කියන එක වැඩිම ඉල්ලුමකට යන එකක්. එහෙනම් ඒක ගැටලු ඇති වෙන්න දෙන්න එපා. මුං ඇට යොදා නිපදවන රස කැවිලි වර්ග වෙළඳ පොලේ හිඟවීමට අධික මිල අධික වීමට මේ හේතු වනු ඇතැයි ඔවුන් සඳහන් කරලා තියෙනවා. අපිත් මතක් කරනවා මොහොතක් නැත්නම් අතර වෙලා අවුරුදු සමයේ එහෙම වෙන්න දෙන්න එපා කියලා. ගෑස් සිංගියක් ගැන කතාවක් මේ ගියා. ඒකට අගමැති දීලා තියෙන උත්තරේ ඒක තියෙනවා අද දිනමින පත්තරේ අපි අරගමු. ගෑස් සිංගියකුත් නැහැ මිල වැඩි කරන්නෙත් නැහැ. අගමැති කියයි සිතාරා සේනානිලිය. රටේ ගෑස් සිංගියක් නැති බවත් උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නැති බවත්
මුදල් ඇමති සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියනවා. වර්තමාන ආර්ථික තත්ත්වය හා වෙළඳපොළ සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පෙරේදා පැවති සමාලෝචන සාකච්ඡාවට එක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කරනවා. සාල් පොල් කිරිපිටි මාළු මස් බිත්තර පරිප්පු හා ධාන්‍ය ලොකු ලුණු හා රතු ලුණු ආර්තාපල් එළවලු සහ පළතුරු මිල ගණන් මෙන්ම ගෑස් සඳහා පාරිභෝගිකයන්ට සාහන සැලසීම් පිළිබඳවද අග්‍රාමාත්‍යරයාගේ අවධානය යොමු වුණා කියලායි පත්තර වාර්තාවේ දාලා තියෙන්නේ. අන්න ඒක තමයි වෙන්නට ඕනි මේ වෙලාවේ අඩු මිල ගණන් ඒ වගේම අකණ්ඩව හිඟයකින් තොරව අරගෙන යාම පිළිබඳව අපි ප්‍රායෝගික කරමු ඒ තත්ත්වය. ඊළඟට හාල් ඔට්ටු වෙනවා රජයයි මෝල් හිමියනොයි බලමු අවසානයේ කවුද දිනන්නේ කියලා. සුපුරුදු ලෙස මෝල් හිමියන්ට ජය ගිහිල්ලා පාරිභෝගිකයාට ගැටලු මතුවේද නැත්නම් මෙවර ආණ්ඩුවේ ඇතම් පාර්ශ්ව කීප විදියට මෝල් හිමියන් මෙල්ල කරලා රජයක් ඉන්නවා කියලා පෙන්වන්න පුළුවන් වේද? අද පත්තරය දානවා. මෝල් හිමියන් සහල් තොග සැඟවීමේ කුමන්ත්‍රණයක කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියන්නේ වවුනියාවේ මදුශංක එළියයි. මෝල් හිමියන් විසින් මෙවන විට සහල් සංගවා තැබීමේ කුමන්ත්‍රණයක නිරත වන බවත් කුමන බාධක පැමිණියත් අලුත් අවුරුද්දට සහල් කිලෝවක් රුපියල් 97ක මිලකට ජනතාවට ලබා දීමට පියවර ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළා. අමාත්‍යරයා මෙහෙම කියලා තියෙන්නේ වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ පැවති අවස්ථාවකට එක්වෙමින්. අන්න එහෙම කියන්නේ අපි දැනගන්න ඕනේ ඒකයි. ඒ කියන්නේ මෝල් හිමියන් සහල් තොග සැඟවීමේ කුමන්ත්‍රණයක ඉන්නවා නම් ආණ්ඩුවක් තේන්නේ ඒ කුමන්ත්‍රණය එළියට දාන්න. නැත්තම් ඉතින් ආණ්ඩුවකින් පළක් නැහැ. එතකොට ඒක නෙමෙයි හොඳම කෑල්ල ආයෙත් කියලා තියෙනවා. රුපියල් 97ක මිලකට ජනතාවට සහල් කිලෝවක් අවුරුද්දත් එක්ක දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒක ආයෙ කියන්න කියලා ප්‍රායෝගික කරන්න මෙවර තමයි බලාගෙන ඉන්නේ හැප්පෙලා දිනන්නේ කවුද කියලා. ඒ අතරේ සීනි සහ ખાද්‍ය ගැනත් කතා වෙනවනේ. වජිර අබේවර්ධන කියනවා සීනි පොල්තෙල් ගනුදෙනුවේ අලාභය අය කරගන්න පුළුවන් වුණත් ආණ්ඩුව සද්ද නැහැ කියලා. අංජුල මහිකලිය සීනි සහ පොල්තෙල් ආනයන කිරීමේදී ව්‍යාපාරිකයන් ලබා ඇති අයුතු ලාභය අධිකරණ ක්‍රියාවලියක් කරා යලි ජනසතු කිරීමේ හැකියාව රජයට තිබෙන නමුත් ජනතාවගේ අවාසනාවට රජය එවැනි පියවරකට යොමු නැතයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ඊයේ කිව්වලු. එමයි වජිර කියලා තියෙනවා කියලා කියන්නේ සීනි පොල්තෙල් ගනුදෙනුවේ අලාභය අය කරගන්න පුළුවන් වුණත් ආණ්ඩුව සද්ද නැහැ කියලා. සද්ද දාලා දෙන්න බලන්න උත්තරයක්. හැබැයි මෙතනම තියෙනවා තවත් කතාවක් සුසිල් ප්‍රේම්ජයන්ත කියලා. සීනි බද්ද අඩු කිරීමයි බැඳුම් කර වංචාවයි සස්දන්න බෑ කියලා ඔව් කියන්නේ ඩයනා උද්‍යංග නිලියන්. සීනි බදු අඩු කිරීම හේතුවෙන් රජයට ආදායම් අහිමි වීමේ සිද්ධිය හා බැඳුම් කර වංචාව සැසඳිය නොහැකි බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත කියනවා. සීනි බදු අඩු කිරීම හේතුවෙන් රජයට බිලියන 15.9ක මුදලක් අහිමි වීම වංචාවක් නොව රජයට අහිමි වූ ආදායමක් බව කී රාජ්‍ය ඇමතිවරයා ඒ කිසිම පිරිසකට වාසියක් අත්වන ආකාරයෙන් ගත් තීන්දුවක් නොවන බවත් ඒ ප්‍රතිලාභ මේ වන විට ජනතාවට ලැබෙමින් තිබෙන බවත් ඔව් කියලා තියෙනවා. ඒ සුසිල්ගේ උත්තරේ දාලා තියෙනවා. ඊට පස්සේ නැවතත් මා ඔබත් එක්ක අද පත්තරයට යනවා. මේ දවස්වල කතා බහට ලක් වෙනවා වනාන්තර ගැන. එතකොට වන අඩවි පිළිබඳව හෝටලයක් ඉදිකරන අක්කර 7 සහ තවත් අක්කර 1500ක් සිංහරාජයට පවරා ගැනීම රාජ්‍ය ස්ථාවරයයි. පරිසර අමාත්‍ය මහින්ද අමරවීරගේ කතාව අද පත්තරෙන් මම උපුටා ගන්න. සටහන නිදර්ශනී වික්‍රමසිංහ හෝටලයක් ඉදිකරනවා යයි ප්‍රකාශ වන සිංහරාජ්‍ය ආශ්‍රිත අක්කර 7ක ඉඩම සහ තවත් අක්කර 1500ක භූමි ප්‍රමාණයක් කඩිනමින් සිංහරාජ්‍ය රක්ෂිත වනාන්තරයට පවරා ගැනීම රජයේ ස්ථාවරය වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කරනවා. වැඩිදුරටත් ඔහු කියන්නේ කෙසේවත් අදාළ භූමි ප්‍රදේශය තුළ මේ වන විට පවුල් 135ක් පදිංචිව සිටින බවත් ඒ අනුව ඔවුන් පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් පැවසූ අමාත්‍යවරයා එළඹෙන සතිය වන විට මේ පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට රාජ්‍ය කටයුතු කරන බව අවධාරණය කිරීමක් කළා තියෙනවා. පරිසරය ගැන ගොඩක් දේවල් මේ වගේ වෙලාවෙ කතා වෙනකොට අද දිනමින ප්‍රධාන ශීර්ෂ පාඨයයි මේ. ලෝක උරුම අධිරක්ෂිතයේ මහා පරිමාණ වල්ලාපට්ට ජාවාරමක් සීගිරිය විශේෂ වාර්තා කරලිය. ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය මගින් නම් කොට ඇති නකල්ස් අධිරක්ෂිත කලාපයට අයත් දුනු මඩල ඔය දෙපස ගෝනමඩ පුවක්පෙටිය පතනගම
කවුඩාගම්මන ආදී අධිරක්ෂිත වනාන්තරයේ මේ දිනවල මහා පරිමාණයෙන් වල්ලා පට්ටා ගස් කපා දමා ඒවායේ කොටස් රැගෙන යාමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ප්‍රදේශවාසීන් සඳහන් කරනවලු. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මේ අධිරක්ෂිත ප්‍රදේශයේ භාවනානුයෝගීව වැඩවසන භික්ෂූන් වහන්සේ නමක්ද මේ ජාවාරම නිසා භාවනා කුටිය අත්හැර වෙනත් ප්‍රදේශයකට වැඩම කොට ඇති බවත් ප්‍රදේශවාසීන් සඳහන් කිරීමක් කරනවා. බලන්නකෝ මේව හොයලා බලන්න. මේ මොකද්ද වෙන්නේ කියලා. දිගින් දිගටම කාලයක් තිස්සේ ඉතා සංවිධානාත්මකව මහා වනාන්තරයේ කරන වල්ලා පට්ටා ජාවාරම් පිළිබඳ ප්‍රදේශීය වාසීන්ගෙන් ලද තොරතුරක් මත අති දුෂ්කර ගමනකදී මෙම අනාවරණය කර ගැනීමට හැකි වුණා කියලා පත්තර වාර්තාවේ දාලා තියෙනවා. එබැයි සටහන මේ දවස්වල හරියට වනාන්තර පිළිබඳව පරිසරය පිළිබඳව කතා බහට ලක් වෙන්න පටන් අරගෙන තියෙනවා කියලා මතක් කරන්න ඕනේ. ඒ අතරේ අර ඊළඟ කතාවටයි දැන් යන්න සූදානම් වෙන්නේ. පැහැරගෙන ගොස් මුදා හැරි බව කියූ වෙබ් මාධ්‍යවේදියා අත්අඩංගුවට ඉන්දිකේවා විතරණලිය. මන්ත්‍රී රාජිතගෙන් හා චතුරගෙන් CID ප්‍රකාශ සටහන් කර ගැනීමට සූදානම් කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියනවා. සුජීව ගමගේ නැමැති මාධ්‍යවේදියා පසුගිය 10 වෙනිදා පැහැරගෙන ගොස් මුදාහැරි බවට සිදු කර තිබෙන පැමිණිල්ල අසත්‍ය බවත් මේ නිසා අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් පොලිස් මූලස්ථානයේ කියනවා. පැහැරගත් බවට සඳහන් දිනේදී සුජීව ගමගේ නැමැති එම පුද්ගලයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නගේ ත්‍රිබිරිගස්සාය ප්‍රදේශයේ පිහිටි කාර්යාලයකට ගොස් තිබෙන බවත් එම කාර්යාලයේ පැය 3මාරකට ආසන්න කාලයක් සිට තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ කියනවා. පැහැරගෙන ගොස් මුදාහැරි බව කියූ වෙබ් මාධ්‍යවේදියා අත්අඩංගුවට රංගපෑමක් කියලා කියන්නේ වැඩේ ඒක නෙවෙයි. මන්ත්‍රී රාජිතගෙන් හා චතුරගෙන් CID ප්‍රකාශ සටහන් කර ගැනීමට සූදානම් වීමයි චතුරගේ කාර්යාලයේ පැය 3මාරක් හිටපු කතාවක වාර්තා වෙන අතරේ ඔබට එකපාරට මතක් වුණේ මොකද්ද? කිඹුලා කතාව මතක් වුණානේ එකපාරට. අද මව්බිම් පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයට ඊළඟට යන්න සූදානම් වෙන්නේ. මොකද එයත් මේ කතාවමයි ප්‍රධාන ශීර්ෂ පාඨය කරගෙන තියෙන්නේ. CCTV අවස්ථාවකුත් එක්කලම පැහැරගත් බව කී මාධ්‍යවේදියාගේ බොරුව අතේ පත්තු වේ කියලා කීර්ති මෙන්ඩිස් ලියලා තියෙනවා. සටහන් කීපයක් තියෙනවා. මේසන් හැන්දකින් ගෙදරදීම අත්පුච්චගෙන චතුර සේනාරත්න කාර්යාලයේ පැය 3ක් ඉඳලා රෝහල්ගත වෙලා සැකකරු තවත් නඩු දෙක විත්තිකරුවෙක් Facebook like වැඩි කරගන්න ප්‍රසිද්ධ වෙන්න රංගපෑම කළ බව පිළිඅරන්. එතකොට දෙමටකොටදී දුම්රියෙන් බැස යන මාධ්‍යවේදියා CCTV රූපරාමුක හසු තිබෙන අවස්ථාවත් ඔන්න රවුම් කළා පෙන්නලා තිබෙන අවස්ථාවයි ඕගලන්ට බලන්න පුළුවන්කම තියෙනවා. ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශ තිබුණා මේ ගැන සටහනක් වාර්තාවක් අපි ඒක බලලෙමු. වෙබ් මාධ්‍යවේදියා පැහැර ගැනීම සම්බන්ධයෙන් සිදු කළ පැමිණිල්ලට අදාළව කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එය අසත්‍ය පැමිණිල්ලක් බවයි. විමර්ශනවලට අදාළ CCTV දර්ශන නිරීක්ෂණය කිරීමේදී අනාවරණ වී ඇත්තේ සිද්ධිය වූ දින අදාළ මාධ්‍යවේදියා චතුර සේනාරත්න මහතාගේ තිඹිරිගස්සෑය කාර්යාලයට ගොස් ඇති බවයි. එහිදී රාජිත සේනාරත්න මහතා සහ චතුර සේනාරත්න මහතා හමු වී සාකච්ඡා කළ බවටද තොරතුරු අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. පසුගිය මාර්තු මාස 10 වෙනි දින ඔහු මීරිගම ප්‍රදේශයේදී යම් පිරිසක් උදෑසන 7ට පමණ පැහැරගෙන යාමක් සිදු කර බවට මොහු පදිංචිය උඩවෙලවත්ත දඹදෙනිය ප්‍රදේශයේ දඹදෙනිය සිට දිනපතා මීරිගම දුම්රිය ස්ථානයට පැමිණ දුම්රිය ස්ථානයෙන් පොරැල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පුවත්පත් කාර්යාලයක තම රැකියාවේ නිරත වන බවත් ඔහු සඳහන් කර තිබුණා. මාර්තු මාස 10 වෙනි දින ඔහු 4 දිනකින් පමණ යුත් පිරිසක් විසින් පැහැරගෙන ගිය බවට සඳහන් කර තිබුණා. රඳවා තබාගෙන යම් ප්‍රශ්න කිරීමක් සිදු කළ බවට එම ප්‍රශ්න කිරීමේදී ඔහුගෙන් යම් චිප් පතක් පිළිබඳව විමසීමක් කරපු බවට සඳහන් කරේ ඔහුගේ අත් දෙකම පුලුස්වන ලද බවට මේ දීර්ඝ විමර්ශනයක් කිරීමෙන් අනතුරුව අනාවරණය වී තිබෙනවා. මේ මාධ්‍යවේදියා විසින් යොදා ඇත්තේ අසත්‍ය පැමිණිල්ලක් බවට ඔහුගේ නිවසේදී 9 වෙනි දින රාත්‍රී කාලයේදී තමා විසින්ම මේසන් හැන්දකින් පුලුස්වාගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා. මේ තියෙන්නේ මේ මේසන් හැන්ද. මේ පුද්ගලයා දැනට අත්අඩංගුවට ගනු ලැබුවා මොහු අසත්‍ය පැමිණිල්ලක් සිදු කිරීම සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැත්වෙන අවස්ථාවේදී මෙවැනි බොරු පැමිණිල්ලක් කිරීමට හේතුව පිළිබඳව නිරන්තරයෙන් සොයා බලනු ලබනවා.
ආයෙත් වතාවක් මතුවුණු කතාවක් අපි දැන් මොහොතකට කලින් දැක්කේ වෙලාව මතක් කරගන්නට පෙර ආතුව. හරි පළාත් සභාවේද දැන් ඔබට අඩු පළාත් සභාවද? පළාත් සභා අගෝස්තුවේ ප්‍රසාද් මංජුයි වාර්තාව අරන් එන්නේ. මේ තියෙන සටහන. පවතින මැතිවරණ ක්‍රමයට ඉදිරි පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ආණ්ඩු පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී ඒකමතිකව තීරණය වූ බව ජල සම්පාදන අමාත්‍ය ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මව්බිමට කියලා. මේ වසරේ අගෝස්තු මාසයේදී පමණ පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන බවත් ඒ ගැන ඉදිරියේදී නිශ්චිත වශයෙන් ප්‍රකාශ වනු ඇති බවත් අමාත්‍යවරයා කියලා තියෙනවා. දැන් පළාත් සභා නැතුව කාලයක් ගත වෙනවා. මොනවාරි අඩුවක් දැනනවද පළාත් සභා නැහැ කියලා? මම නිකන් ඔබෙන් අහන්නේ. එතකොට පළාත් සභා ආයේ එනවට කවුද වැඩියෙන්ම කැමති? තරම් කරන්න බලන් ඉන්න අය නැද්ද මං අහන්නේ. හරි මේ පළාත් සභා ගැන කතාවක්. ඊට පස්සේ අපි යනවා තවත් කතා කීපයකට. රටින් ඉඳන් මේ එන අයට නිරෝධායන කතාව කොහොමද? නේ ගොඩක් කල් ඉඳන් ඒගොල්ලෝ ඇහුවේ එක එක ක්‍රමවේද ගැනත් ඒගොල්ලෝ අහලා තිබුණා. දැන් එතකොට ඊයේ චක්‍රලේඛ කතාව අද පත්තර දාලා තිනවා. උපුට ගන්නම් මව්බිමෙන් රට සිට පැමිණෙන අයට අලුත් නිරෝධායන චක්‍රලේඛයක් කියලා තාරක සම්මාන් තමයි අද පත්තරයට වාර්තාව අරන් ඇවිත් තියෙන්නේ. විදේශ රටවල සිට මේ රටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ද්විත්ව පුරවැසියන් සහ සංචාරකයන් සඳහා නව නිරෝධායන මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කළා. ඒ අනුව මේ රටට පැමිණෙන මගීන් සහ සංචාරකයන් රටට ඇතුල් වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහ ඊට අදාළ බලධාරීන්ගෙන් හෝ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගත යුතු වෙනවා. එමෙන්ම සියලුම මගීන් සෞඛ්‍ය ප්‍රකාශන පෝරමයේ ගුවන්තොටුපොළ සෞඛ්‍ය කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතුයි. නිර්දේශිත COVID-19 එන්නත් ලබාගෙන සති දෙක කාලයකට පසු මෙරටට පැමිණෙන මගීන් සහ සංචාරකයන් සඳහාත් එසේ නොවන මගීන් සහ සංචාරකයන් සඳහාත් කොටස් දෙකක් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ නිකුත් කරලා තිබෙනවා කියලා වැඩිදුරටත් දාලා තියෙනවා. ඒ එන්නත් ලබාගත් ගුවන් මගීන් සඳහා, එන්නත් ලබා නොගත් ගුවන් මගීන් සඳහා, එන්නත් ලබාගත් සංචාරකයන් සඳහා, එන්නත් ලබා නොගත් සංචාරකයන් සඳහා කියලා අධීර කීපයක් යටතේ කාණ්ඩ කීපයක් යටතේ සවිස්තරාත්මකව ඒ කියන්නේ දැනුවත් වෙන්න අදාළ කාරණාව පිළිබඳව. එතකොට රවි කුමුදේශ් කියපු කතාවක් මම උපුට ගන්න අද මව්බිම් පත්තරෙන්. ඖෂධ නියාමනයේ පුටු පෙරළුනේ චීන එන්නත ගෙන්වන්න. රවි කුමුදේශ් එහෙමයි කියන්නේ. සවනි ශේෂාදී වාර්තාව පත්තරයට අරන් ඇවිත් සටහන උපුටලා ගමු. භාජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඖෂධ ව්‍යාපාරිකයන් නියාමනය කරනවා වෙනුවට ව්‍යාපාරිකයන්ගේ ඕමනාව සඳහා පවතින නීතිය නියාමනය කිරීමට ඖෂධ නියාමන අධිකාරිය උත්සාහ දරමින් සිට බවක් පෙනෙන්නට තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේශ් සඳහන් කළා තියෙනවා. ඖෂධ නියාමන අධිකාරිය පුටු පෙරළිය ඉන්දියාවේ කොවිෂීල්ඩ් එන්නත වෙනුවට චීන ප්‍රතිශක්තිකරණ එන්නත මෙරටට ගෙන්වීම සඳහා ඇති අවශ්‍යතාවක් නිසා සිදුවන්නක් යන්න සෞඛ්‍ය වෘත්තීයවේදීන් ලෙසත් වෘත්තීය සමිති ව්‍යාපාරයේ ලෙසත් Taman විමසිල්ලෙන් පසු වන බවයි ඔහු අවධාරණය කිරීමක් කළා තියෙන්නේ. ඕකේනවා ඒ ගැන ඒ විදිහට විමසිල්ලෙන් පසු වෙනවා කියලා. ඒක මම මේ උපුටලා ගත්තේ අද පත්තරේ. එතකොට කොවිඩ් නිසා ඔබේ ආදායම් මාර්ගයට මොකද වුනේ? රට වසා තැබූ ගිය අවුරුද්දේ මාර්තු මාසයේ ඉඳන් ඒ ගෙවි ගිය කාල සීමාව තුළ කොච්චර දුෂ්කරතාවලට ඔබ ලක් වෙන්නට ඇද්ද? නැවත රට විවෘත කළා රස්සාවල් වලට අනිත් අය යනකොට ඇතමුන්ගේ රස්සා කීයක් නම් නැති වෙලා තියෙන්නට ඇද්ද? කොවිඩ් නිසා රැකියා අහිමි වූ අය ගැන විස්තර ඉල්ලයි චාමර සම්පත් ලියන. COVID-19 වසංගත තත්ත්ව හේතුවෙන් රැකියා අහිමි වූ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු වූවන් පිළිබඳ තොරතුරු කම්කරු දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල් ද සිල්වා ජනතාවගෙන් ඉල්ලීමක් කළා. ඒ පත්තරේ වාර්තාව මම උපුට ගත්තේ. ඒකේ තවදුරටත් දිගුවක් ඔබට ඉදිරිපත් කරන්නම්. මම හිතන්නේ මේක ඔබට ගොඩක් වටේවි. වසංගත තත්ත්ව හේතුවෙන් ස්වකීය රැකියාවට යාමේ අපහසුතාව හෝ අදාළ ආයතනය විසින් ඉවත් කිරීම හේතුවෙන් හෝ කොවිඩ් වසංගත සමයේ පැවති වෙනත් අපහසුතා හේතුවෙන් රැකියා අහිමිවන්ගේ තොරතුරු මේ යටතේ ලබා දිය හැකියි. පෞද්ගලිකාංශයේ සේවක සේවිකාවන්ට වසංගතයේ හේතුවෙන් සිදු වූ බලපෑම් පිළිබඳ තොරතුරු හා දත්ත එක්රැස් කිරීමේ සහ ඒ පිළිබඳ ලබා දිය හැකි යම් සහනයක් වේ නම් ඒ පිළිබඳ ඉදිරියේදී ක්‍රියාත්මක වීමේ අරමුණින් මෙම සංගණනය සිදු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළා තියෙන්නේ.
ඒ අනුව ස්වයං රැකියා අහිමි වූ පුද්ගලයන්ගේ නම, ලිපිනය, දුරකථන අංකය, සේවය කරන ලද ස්ථානයේ ලිපිනය, ස්වකීය රැකියා. හොඳේ, ස්වයං රැකියා නෙමෙයි මම බැලුවේ. සේවය කරන ස්ථානයේ කිව්වම ස්වකීය රැකියා. සේවයෙන් ඉවත් කළ දිනය, එහි සේවා කාලය සහ අවසන් වරට ලැබූ මූලික වැටුප් යන ආදී පිළිබඳ තොරතුරු කම්කරු කොමසාරිස් 11 වෙනි මහල මෙහෙවර පියස කොළඹ 5 යන ලිපිනයට යොමු කරන්නට කියලාත් දාලා තියෙනවා. ඔබ වෙනුවෙනුයි ඒ දීර්ඝ මතක් කිරීම කළේ ඔබට රැකියා හිමිවීම පිළිබඳව කාරණාව නිසා. හරි, ඊළඟ සටහන් වලට දැන් යන්න සූදානම් වෙන්න. අද තියෙන තවත් වාර්තාවකට අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ කොහොමද අවට වටපිටාවේ කාලගුණ තත්ත්වය? ඊ රාත්‍රියේ ඉඳන් යම් වැස්සයිත කාලගුණ තත්ත්වයක් තිබුණේ අද ආලියම් කාලේ කොළඹ සහ අවට පරිසරයේ. ඔබේ තත්ත්වය කොහොමද? ඒ හින්දා තත්ත්වය පැහැදිලි කරන්නම්. ප්‍රදේශ රැසකට ගිගුරුම් වැස්සී එච්.අයි. තුෂාර අයිලියන්. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි දින කිහිපය පුරා වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. මේ අනුව අද සබරගමුව දකුණ බස්නා කියන මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75කට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවත් කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් සඳහන් කිරීමක් කළා තියෙනවා. එළඹෙන මාසයේ බක් මාසයේ එකත් එක්ක කාලගුණ තත්ත්වයන් පිළිබඳව අපිට වරින් වර අවධානය යොමු වන්නට වෙනවා. මෙන්න ඉදිරි තත්ත්වය ගැනයි ඒ සටහන. රංජන්ගේ මන්ත්‍රී ධූරය ගැන අද පත්තරයේ තියෙන වාර්තාව අපි ඔහොම බලමු. රංජන්ගේ මන්ත්‍රී ධූරය ගැන 24 වෙනිදා දක්වා කිසිදු පියවරක් එපා. මන්ත්‍රී ධූරය අවශ්‍ය නොකරන ලෙස ඉල්ලූ පෙත්සම විභාගයට ගැනීම ගැන නියෝගය ප්‍රකාශ කරන දිනේ 24 වෙනිදා දැනුම් දෙනවා කියලා වැඩිදුර වාර්තාවේ දාලා තියෙනවා. ඊළඟට යන්නේ බොහෝ අය බොහොම ආදරෙන් කතා කරපු යුවලක් ගැන. අර ජපන් යුවතිය. ඒක ගොඩක් අය කතා බහට ලක් කළා. ඒ අතරේ අලුත්ම තත්ත්වයේ ජපන් තරුණියක පැහැරගෙන ශ්‍රී ලංකාවට රැගෙන ආවයි ප්‍රසිද්ධ වූ සිද්ධිය. එමයි ශීර්ෂ පාඨය දාන්නේ. දරු ප්‍රසූතියට සූදානම් ජපන් තරුණිය ලාංකික පෙම්වතාගේ ලොකු අම්මාගේ බාරයට ශ්‍රී ලාංකික පෙම්වතාට දියණිය විවාහ කර දීමට ජපන් මවගේ කැමැත්ත මේ ගමුවේ බර්ටිලියන්. දරු ප්‍රසූතිය සඳහා සූදානම්ව දැනට පරිවාස භාරයේ සිටින ජපන් ජාතික තරුණිය රුපියල් ලක්ෂ 15ක බැඳුම් කරයක් මත ඇයගේ පෙම්වතාගේ ලොකු අම්මා වෙත බාර දීමට මේ ගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් මහවත්ත ඊයේ නියෝග කළා. මහේස්ත්‍රාත්තුමිය විසින් මෙම නියෝගය කළේ ජපන් ජාතික තරුණියක පැහැරගෙන ශ්‍රී ලංකාවට රැගෙන විත් බවට සහ ඒ සඳහා චෝදනා එල්ල වී සිටි පෙම්වතාට සහ තවත් 5 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ඊයේ අධිකරණයේ හමුවේ කැඳ වූ අවස්ථාවේදී කියලා වැඩිදුරටත් දාලා තියෙනවා. මෙතන කියන්නේ ශ්‍රී ලාංකික පෙම්වතාට දියණිය විවාහ කර දීමට ජපන් මවගේ කැමැත්ත කියලායි. හරි. ඊට පස්සේ උසස් පෙළ විභාගය කළාද? ප්‍රතිඵලය එන අවස්ථාව දවස ගැන මතක් කරගන්න කැමතිද? එහෙනම් බලන්න මේ සටහන. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අලුත් අවුරුදු නිවාඩුවට කලින් ලබා දෙනවා කියලා අමාත්‍යාංශයේ සඳහන් කළා කියලායි පත්තර වාර්තාවේ අද දාලා තියෙන අවස්ථාව අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. හොඳයි, අපිට පුළුවන්කම තියෙනවා ඔයගලන්ට ඒ දැනුම් දීම කරන්න. ඔයගලන්ගේ විභාග ප්‍රතිඵල ඉක්මනින් ඒවි. තවත් සටහන් ගණනාවකට අවධානය යොමු කරන්න තියෙනවා. රැඳී සිටින්න අපි විරාමයක් කරන් එන්න. ඊළඟ සටහන් වලටයි මේ අවධානය යොමු කරන්නේ. මෙන්න අද පත්තරේ පහර දීමේ සිද්ධීන් දෙකට ප්‍රාදේශීය මන්ත්‍රීවරු දෙදෙනෙක් අත්අඩංගුවටලු. ගස් කැපූ බවට තවත් ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් ගැන විමර්ශන කියලා ඉන්දික ඒවා විතරණයි බිමල් ශාමණු එළියනවා. පාරදීමේ සිද්ධීන් දෙකට අදාළව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර දැවකඳන් කපා දැමීමක් සම්බන්ධයෙන් තවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුක පිළිබඳ විමර්ශන ආරම්භ කළලු. බණ්ඩාරගම පොලිස් වසමේ රයිගම් ප්‍රදේශයේදී ආබාධිත රණවිරුවෙකුට අමානුෂික ලෙස පහර දුන් බව පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකාර මන්ත්‍රීවරයා පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන පළවෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය නියෝග කළා කියලායි දාලා තියෙන්නේ. මොකද්ද චෝදනාව? ආබාධිත රණවිරුවෙකුට අමානුෂික ලෙස පහර දීමක් ගැන චෝදනාවක් ඇවිල්ලා තියෙනවා. තවත් එක්කෙනෙක් ගස් කැපුව බවට විමර්ශනයක් කරනවා කියලාත්
දාලා තියෙනවා. ආයි පටන් ගන්න දන්නේ හදන්න අර එක කාලයක් මතකද? ඔබට මතක ඇති අර කොහේ හරි ප්‍රාදේශීය മന്ത്രിවරයෙක් මොනවාරි එකට අහුවෙලා වැලක් ගියේ. අනේ එපා නේ. පොඩ්ඩක් අපි පරිස්සමෙමු. මොකද හොඳට ජනතාව ළඟට ගිහිල්ලා ඔවුන්ගේ දුකසප හොයලා බලන කොච්චර ඉන්නවද ඒගොල්ලන්ගත් මතක් කරන්න ඕනේ. ඒ අතර තමයි මේම විවිධ අය ගැන කතා බහ එන්න ගන්න. හොඳයි අනුර කුමාර සහ සරත් වීරසේකර අතරේ කතන්දරය අද දිවයින පත්තරේ දාලා තියෙන්නේ ක්‍රිකට් වලින්. අනුර කුමාරගේ දුෂ්ටාවට වීරසේකරගෙන් යෝකර් එකක් චමින්ද සිල්වා ලියන්නේ. පාස්කුදා බෝම්බ ප්‍රහාරයේ සැකකරුවෙකු වන ඉබ්‍රාහිම් මොහමඩ් නැමැත්තා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ජයප නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශයක් කළ යුතු ඇතැයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති සරත් වීරසේකර ඊයේ සඳහන් කිරීමක් කළා කියලා මේක දාන්නේ. සරත් වීරසේකර හිස් වෙඩි පත්තු කරන බවට ජයප නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරන බවත් Taman පත්තු කරන්නේ හිස් වෙඩිද ජීව උණ්ඩද කියා ඉදිරියේදී බලා ගැනීමට හැකි වන බවත් ඇමතිවරයා සඳහන් කිරීමක් කළා තියෙනවා. අනුර කුමාර versus සරත් වීරසේකර අපි බලමු. සරත් වීරසේකර කිව්වා මේක හරියන්නේ තන තන පාතාලේ සැරිසරනවා කරුණා කරලා අවියාවද ගෙනලා බාර දෙන්න කිව්වා. මතකද? දුන්නද කවුරු? නෑ. පුස් වෙඩිල්ල. ඊළඟ තව ප්‍රශ්න කෙනෙකුට කිව්වා මේක හරියන්නේ රටේ විනය කඩා වැටලා තියෙන්නේ. අපි සියලු තරුණයන්ට හමුදා පුහුණුව දෙනවා කිව්ව නේද? මතකද? දැන් කෝ ඒක පුස් වෙඩිල්ල. දැන් ඊයේ පෙරේද තව පුස් වෙඩිල්ල පත්තු කරා. මොකද්ද? සරත් වීරසේකර කිව්වා මොකද්ද? බුර්කාව තහනම් කිව්ව නේද? කෝ ප්‍රශ්නයක් කෙනෙකුට කියනවා ඔය වගේ එකක්. පුස් වෙඩිලි. ඒවා පුස් වෙඩිල්ලද එහෙම නැත්නම් ජීව උණ්ඩද කියන එක ඉතාම කෙටි කාලෙකදී ඔයගලන්ට දැනගන්න පුළුවන්. අපි දන්නවා පාස්කු පහරේ ඉතාමත් දරුණුම අපරාධ කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනා තමයි ඉල්සාන් සහ ඉන්ෂාම්. ඒ දෙදෙනාගේ පියා තමයි ඉබ්‍රාහිම්. ඔහු තමයි ලක්ෂ 300ක් දුන්නේ සහරාන්ට මේ ප්‍රහාර කරන්න. ඒ ලක්ෂ 300ක් දුන්න ඉබ්‍රාහිම් තමයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුවේ සඳහන් වෙලා තිබෙන්නේ. ඒ නිසා අනුර කුමාර දිසානායකගේ සම්බන්ධයෙන් උත් නොදුරු අනාගතයේදී පැහැදිලි කිරීමක් කරන්න වෙයි. ඒ දෙන්නගේ කතාව ඔය විදිහට යන්නේ. එතකොට අවස්ථා කීපයක් මතක් කළා තමයි අනුර කුමාර පෙන්වලා දුන්නේ මේ අවස්ථා කියලා. එතකොට ඒකත් එක්කයි උත්තරේ ලැබිලා තිබුණේ. බලමු ප්‍රතිඋත්තරය අනුර කුමාරගෙන් ලැබෙයිද කියලා. අගමැතිගෙන් අර්ජුනට කොළ එලියක් අනුර බාලසූරිය එලිය. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට පසුගිය කාලේ වූ බව කියන පරිහානිය සම්බන්ධයෙන් සොයා බැලීමට කොමිසමක් පත් කරන්නයි ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රන්තුග විසින් කරනු ලැබූ ඉල්ලීම ඉටු කිරීමට පියවර ගන්නා බව අගමැති මහින්ද රාජපක්ෂ දිවයිනට ඊයේ කියලා. ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කිරුළ ජයග්‍රහණය කර පෙරේදාට 25 වසරක් පිරීම නිමිත්තෙන් ලෝක ශූරයන්ට උපහාර පිදීමට අර්ලේගා මන්දිරයේ පැවති උත්සවය ඇමතු අවස්ථාවේ අර්ජුන රන්තුග අගමැතිවරයාගෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානිය සොයා බැලීමට කොමිසමක් පත් කරන ලෙස ඉල්ලීමක් කළා තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට නම් ක්‍රීඩකයන්ට සලකා තිබෙන හැටි සලකන හැටි සොයා බැලිය යුතු බවත් ඔහු එෙහිදී කියා සිට තිබෙනවා. මේ යන ක්‍රමයට ගමන් කළහොත් කවදාවත් අපේ රටේ ක්‍රිකට් මීට වඩා නරක අතට යනවා මිසක් හොඳ තත්වයකට පත් නොවන බවත් කියලා තියෙනවා. බලමු කොමිසම යථාර්ථයක් වෙලා කවුද මේ තත්වයට වක් කියන්න ඕනි කියලා එළිදරව් වීම. මොන තරම්නම් ප්‍රශංසනීය තැනක කීර්තිමත් තැනකද තිබුණේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට්. නමුත් වර්තමානයේ කඩා වැටීම, වර්තමානයේ තත්ත්වය, වර්තමානයේ පරාජයන් වල මාමුතෙන් ඔබට කියන්න ඕනේ එදා විදේශ රටවලට ක්‍රිකට් ගහලා අපි තියපු වාර්තා ඊට පසු කාලීනව ඒ රටවල් අපිට ගහලා අලුත් කරනකොට ඇති වුණු තත්ත්වයන් ගැන මතකයට නැගෙනවා මේ වගේ වෙලාවක. දුම්රිය වර්ජණයෙන් මගේ වූ අනාතයි ලොකුගේගේ පොරොන්දුවෙන් වර්ජනය නවතේ කියලා ඊ කතාව අකිත පෙරේරා අද වාර්තාවක් කළා තියෙනවා. දුම්රිය රියදුරු සහ නියාමකරුන් ඇතුළු එම වෘත්තීය සමිති පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට කලින් නොදන්වා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය හේතුවෙන් කාර්යාලය සේවකයන් ඇතුළු දුම්රිය මගින් දැඩි අපහසුතාවයට පත් වුණා කියලා වැඩිදුරටත් දාලා තියෙනවා. ඒ අතරේ ලොකුගේගේ පොරොන්දුවෙන් වර්ජනය නවතේ කියලා දාපු වෙලාවේ මේ අපහසුතාවයට පත්වීමෙන් අනතුරු අවදානම් ගමන් කොච්චර තියෙනවද දුම්රිය නේද? බලධාරීනි ඒ වගේම වෘත්තීය සමිති නායකයනි මගීන්ගේ පැත්තෙන් දෙගොල්ලම හිතන්න මෙන්න දුම්රිය වර්ජනය නිසා මගිව් මරුවා සමග වාසයේ ලයිරු හර්ෂණගේ ෆොටෝ එක.
ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් දුම්රිය ධාවනයේ නිවත්ව දුම්රිය රියදුරන් සහ නියාමකරුන් ආරම්භ කළ වර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය කීපයක් පමණක් ඊයේ පෙරවරුවේ ධාවනය වෙලා මේ හින්දා සේවකයන් ඇතුළු මගීන් දැඩි අපහසුතාවයට පත්වුණු අතර ඔවුන් දුම්රිය පාපරුවේ සහ දුම්රිය වහල මත නැග ගමන් කරපු විදිහයි පේන්න තියෙන්නේ. මම මේ බැලුවේ වහලේ ෆොටෝ එක්කෝ කියලා. හොඳයි කොමාරි අධික තදබදයත් එක්ක ඇතිවන තත්ත්වය ගැනයි විශේෂ අවධානය යොමු වෙන්නේ. අගමැති අද බංගලාදේශයට අගමැති මහින්ද රාජපක්ෂ දෙදින රාජතාන්ත්‍රික නිල සංචාරයක් සඳහා බංගලාදේශයේ බලා අද පිටත්ව යාමට නියමිතව තිබෙනවා. මේ තියෙන්නේ වාර්තාව. අද ලංකාදීපෙන් වාර්තාව උපුටා ගන්නේ මෙරට රාජ්‍ය නායකයෙකු කොරෝනා පැතිර යාමෙන් පසුව විදේශගත වන පළමු අවස්ථාව මෙයයි. අගමැතිවරයා බංගලාදේශයට පිටව යන්නේ එරට අගමැතිනි ශ්‍රී හසීනාගේ විශේෂ ආරාධනයක් අනුවයි කියලත් වැඩිදුරටත් පත්තර වාර්තාවේ දාලා තියෙනවා. ඒ අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය පිළිබඳව වැඩිදුර සටහන්. දැන් කෙසෙල්වත්තේ දිනුක මෙයා ගැන දැන් සෑහෙන කතාවක් ඇතු වෙලා තියෙනවනේ. කෙසෙල්වත්තේ දිනුකගේ මලසිරුරට DNA පරීක්ෂණයක් හේමන්ත රන්දුණු සමන් ගමගේ කලියන්. කටුනායක ගුවන්තොටුපළ වෙත ඊයේ උදෑසන රැගෙන පාතාල කල්ලේ නායක කෙසෙල්වත්තේ දිනුක්ගේ මල්සිරුරේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගෙන DNA පරීක්ෂණ සඳහා යොමු කිරීමට පොලිසිය කටයුතු කර ඇත කියලා තවදුරටත් දාලා තියෙනවා. අම්මාගේ ප්‍රකාශයකුත් පහුගිය දවස්වල ලයිව් ඇට් 8 වලින් ඔයගොල්ලෝ දැක්කා. ඒකත් එක්කයි මේ සැකමතුවන්නේ DNA පරීක්ෂණයක් කියලාත් දාලා තියෙනවා. ඊයේ තිබුණා මේ ගැන සවිස්තර වාර්තාවක් අපි ඒක බලලෙමු. කොළඹ කොටුව කෙසෙල්වත්ත මර්දාන යන ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන මද්‍රව්‍ය ජාවාරම් කප්පම් ගැනීම මෙහෙවීම සම්බන්ධයෙන් රාජපක්ෂ ආරච්චිලාගේ දිනුක මදුෂාන් හෙවත් කෙසෙල්වත්තේ දිනුකට චෝදනා එල්ල වුණා. කෙසෙල්වත්ත දිනුකගේ පියා ව්‍යාපාරිකයෙකු වන අතර ව්‍යාපාරික ගැටුමක් මත මීට වසර කීපයකට පෙර ඔහු ඝාතනයට ලක්ව තිබෙනවා. ඉන් පසුව සිය පියාගේ ව්‍යාපාරයේ සියතටගෙන තම මද්‍රව්‍ය ජාවාරම් මෙහෙවීමට දිනුක යොමු වන්නේ ඔහුගේ මිතුරෙකු වන කෙසෙල්වත්තේ දනුක නැමැති පුද්ගලයාද සමගයි. මෙලෙස කප්පම් ගැනීම හා මද්‍රව්‍ය ජාවාරම් සිදු කරගෙන යන අතරතුර ඊට බලපෑම් එල්ල කළ කිත්සිරි රාජපක්ෂ සහ ඔහුගේ සොහිරුවෙකු වන අරුන්ජිත් රාජපක්ෂ යන අය සමග ගැටුමක් සිදුව තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් කෙසෙල්වත්ත මොහන්දිරම් පටුමගේදී අරුන්ජිත් රාජපක්ෂව වෙඩි තබා ඝාතනය කිරීම සිදු කරනු ලබන්නේ කෙසෙල්වත්තේ දිනුකගේ මෙහෙවීම මතයි. ඉන් නොනවති 2011 වර්ෂයේ ජනවාරි 15 වන දින කිත්සිරි රාජපක්ෂටද වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැලසුම්කරු වන්නේද කෙසෙල්වත්තේ දිනුකයි. මීට අදාළව කොළඹ මහාධිකරණයේ නඩු විභාග වෙමින් පවතිනවා. 2018 වර්ෂයේ මාර්තු 8 වන දින කොටහින ප්‍රදේශයේදීම පළතුරු ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ඝාතනය කිරීම සිදුවන්නේද කෙසෙල්වත්තේ දිනුකගේ මෙහෙයවීම යටතේ. මෙම ඝාතනයන්ට ප්‍රධානතම හේතුවක් ලෙස සඳහන් වන්නේ කප්පම් මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කිරීමයි. මේ අතරතුරයි කෙසෙල්වත්තේ දිනුක මලයාසියාවට ගොස් පසුව ඩුබායි රාජ්‍යයට පැමිණ ඇත්තේ. එහිදී මාකඳුරේ මදුෂ් සහ රනාලේ සමයන් සමගද සමීප සම්බන්ධතා පවත්වමින් මද්‍රව්‍ය ජාවාරම් සිදු කරගෙන ගොස් ඇති බව වාර්තා වනවා. ඩුබායි රාජ්‍යයේ වසර 9කට වැඩි කාලයක් ජීවත් වෙමින් මද්‍රව්‍ය ජාවාරම් හා කොළඹ කොටුව කේන්ද්‍ර කරගෙන කප්පම් ගැනීමේ ජාවාරම් මොහු විසින් මෙහෙවා තිබෙනවා. එසේ සිටියේදී මීට දින කිහිපයකට පෙර හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් කෙසෙල්වත්තේ දිනුක ජීවිතක්ෂයට පත් වූ බවට වාර්තා වුණා. එලෙස මියගිය කෙසෙල්වත්තේ දිනුකගේ දේහය කටුනායක ගුවන්තොටුපළින් මෙරටට රැගෙන එනු ලැබුවා. අප වාර්තාකරුවන් පැවසුවේ එම අවස්ථාවට ඔහුගේ ඥාතීන් පිරිසක්ද ගුවන්තොටුපළ පරිශ්‍රයට පැමිණ සිටි බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රුහණ මහතා පැවසුවේ කෙසෙල්වත්තේ දිනුකගේ මෘතදේහයෙන් ඇඟිලි සලකුණු වාර්තා ලබාගෙන DNA පරීක්ෂණයකට ලක් කළ බවයි. බාරකරු හැටියට ලංකාවේ බාරගන්න තැනැත්තා හැටියට සඳහන් කර තිබුණේ එම්.ඒ. රේණුකා නැමැති කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. ඇය මුලින්ම සඳහන් කර තිබුණේ ඇගේ පුතාගේ මලසිරුර ගෙන්වන බවට. නමුත් මලසිරුරේ සඳහන් නම පරීක්ෂා කිරීමේදී එවැනි පුත්‍රයෙකු ඇයට නොමැති බව අනාවරණය වුණා. දැනට ලැබී ඇති මෘත ශරීරයේ ලැබී ඇත්තේ කසුන් මදුරංග නැමැති පුද්ගලයෙකුගේ නමින්. ඒ වගේම සත්‍ය වශයෙන්ම විදේශගත වූ රාජපක්ෂ ආරච්චිගේ දිනුක මදුෂාන් නොහොත් කෙසෙල්වත්තේ දිනුක නැමැත්තාගේ මෘත ශරීරයේද මෙසේ රැගෙන විත් තිබෙන්නේ යන්න පිළිබඳව DNA පරීක්ෂාවක් සිදු කිරීමටත් මීට පෙර
කෙසෙල්වත්ත පොලිසිය මගින් ලබාගත් ඇඟිලි සලකුණු තිබෙනවා. ඒ ඇඟිලි සලකුණු මෘත ශරීරයේ ඇඟිලි සලකුණු සමග සසඳා සත්‍ය වශයෙන්ම අපිට අවශ්‍යව සිටි සැකකරුද මෙසේ මියගොස් තිබෙන්නේ යන්න පිළිබඳව විමර්ශනයක් පවත්වනවා. ඒ විමර්ශනයේදී DNA ප්‍රතිඵලත් ඇඟිලි සලකුණු සම්බන්ධ ප්‍රතිඵලත් ලැබෙන තුරු මෙම මෘත ශරීරය මීගම මෘත ශරීරාගාරයේ තැන්පත් කර තැබීමට නියෝගයක් නිකුත් කරන ලෙසට පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටිනු ලබනවා. කෙසේ වෙතත් අටේ මෙහෙයුමට එක්වෙමින් දිනුකගේ මව පළ කළේ මෙවන් අදහසක්. අංගොඩ ලොක්ක කියලා පුද්ගලයෙක් ඉන්දියාවේදී මැරුණ කියලා කිව්වා. තාම මේක සනාථ වෙලා නැහැ. එයා සමහර ජීවතුන් අතරත් දන්නේත් නැහැ. ඇත්තටම මේ කෙසිල්වත්තේ දිනුකත් ජීවතුන් අතරේ ඉන්න ගමන් බොරු මවාපෑමක් කරනවා කියලා කාට හරි කියන්න බැරිද? නීතියක් කියලා දෙයක් තියෙනවා, සත්‍යයක් කියලා දෙයක් තියෙනනේ. ඒ සත්‍යයට අපි කවදාද මුහුණ දෙන්න ඕනේ නේ. බොරුවෙන් ජීවත් වෙන්න බෑනේ කාටවත් නේ. බොරුව හැමදාම රජ වෙන්නේ. ඒක නිසා මම නම් කෙනෙක් මගේ පුතා ජීවතුන් අතර ඉන්නවා. එයාගේ දේහ ගෙනාවට පස්සේ රජයට කියන ඕනම මේ පරීක්ෂණය පවත්වන්න කියලා. එතකොට ඒ දේයාලට මේ සත්‍ය සිද්ධිය සනේ කවුරු කරගන්න පුළුවන්. මම බොරු කියන්නේ මට කටක් කරලා කියන්න බෑ. මගේ පුතා බොරුවට ජීවත් වෙලා ඉඳි මැරුණා කියලා. මම කොහොමද අම්මා කෙනෙක් වශයෙන් කියන්නේ? කතාව DNA පරීක්ෂණ අම්මගේ ප්‍රතිචාරය ඒ සියල්ලම තමයි වාර්තාවේ තිබුණේ. අපි එතනින් එහාට යමු. මේ අද දිවයින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය. අනුරපුර නිවාඩු නිකේතනයකින් කෝටි 11ක කේරළ ගංජා අල්ලද්දී විශ්‍රාමික සාජන් මේජර් පැනයයි අනුරාධපුරයේ පර්සලියන්. 9ක් අත්අඩංගුවට ගංජා ඇද්ද බස් රථයේ පොලිස් භාරයට අනුරාධපුර ගුවන් කඳවුරට හමුදා කඳවුරට නොදුරින් පිහිටි නව නුවර මාර්ගයේ ඉසුරුපුර ප්‍රදේශයේ පෞද්ගලික නිවාඩු නිකේතනයක් පෙරේදා රාත්‍රියේ වැටළු කැකිරාව පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් ATB රුපියල් කෝටි 11කට වඩා වැඩි වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 386 ග්‍රෑම් 400ක් සමග සක්කරුවන් 9 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. කේරළ ගංජා තොගය අතර තිබී ගංජා පාර්සල් 200කට ආසන්න සංඛ්‍යාවක් පොලිසිය මගින් අත්අඩංගුවට ගත්ත කියලයි වැඩිදුරටත් පත්තර වාර්තාවේ තියෙන්නේ. එයා දිවයින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය මම ඔබට කිව්වේ. අපි යනවා විදේශ වාර්තාවලට. ලංකාදීපේ ලෝව වටත් අරගෙනමයි යන්න හදන්නේ. මේ අද ලෝව වටා කතාව පුටින් මිනිමරුවෙක් බයිඩන්ගෙන් චෝදනා. රුසියන් ජනාධිපති ව්ලාඩිමිර් පුටින් ඝාතකයෙකු යයි තමන් සිතන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් කියනවා. ඇමරිකන් ජනාධිපතිවරයා මෙහෙම කියන්නේ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින්ලු. ජනාධිපති බයිඩන් රුසියන් ජනාධිපති විවේචනය කරමින් අදහස් පළ කළේ නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. සම්මුඛ සාකච්ඡාව මෙහෙ වූ මාධ්‍යවේදියා ගැන දාලා තියෙනවා. රුසියාවේ විපක්ෂ දේශපාලන ක්‍රියාකාරිකයන්ට සිදුවන කෙනීරිකම් සම්බන්ධයෙන් ජනාධිපති බයිඩන් සම්මුඛ සාකච්ඡාවේදී අදහස් දැක්වුවා කියලත් වැඩිදුරටත් දාලා තියෙනවා. තවත් කතන්දරයක මුලපිරීමක්ද පුටින්ට බයිඩන් මේ විදියට චෝදනා කරාම සති 3ක් අතුරුදන්ව සිටි ටැන්සානියා ජනපති මියයි කොරෝනා මරණයක් දැයි සැක. සති 3ක් තිස්සේ අතුරුදන්ව සිටි ටැන්සානියා ජනාධිපතිවරයා අභාවප්‍රාප්ත වූ බව එරට උපජනාධිපති රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් කියලා. පසුගිය කාලයේ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ආందోලනාත්මක තත්ත්වයක් ඇති වුණා. ඒ ජනාධිපතිවරයා හිටි හැටි අතුරුදන් වුණයි ජනතාව චෝදනා කරන්න වූ බැවින් කියලා දාලා තියෙනවා. රටවල් වල එහෙම ප්‍රශ්නත් මතුවෙනවනේ. හොඳයි කාටුන් පෙළ තියෙන දීර්ඝ කාටුන් ටිකක් තියෙනවා අද අපිට ඔබත් එක්ක කතා බහ කරන්න ඉන්න ඕනේ මේ විරාමය. අද කාටුන් පෙළ පටන් ගන්නත් කවියක් තියෙනවා අවසන් කරන්නත් එකක් තියෙනවා මෙදාරිය තව කීපයකමුත් තියෙනවා. අපි ආරම්භ කරමු අද මුලින්ම පටන් ගන්න ලංකාදීපේ සුජීවගේ විගඩම් කවියෙන්. ශිෂ්‍යත්වයේ උසස් පෙළ කල් දමන්නෙමි උන්දැගේ බසට මම නම් ඉඩ නොදෙන්නෙමි. ලොකු මාමලා දෙන්න හොඳ හැටි දෙකට නැමී කඹ අදින අයුරු අද අපි බලන් ඉමි. ඔන්න තත්තේ එක තීරණයක් ගන්නානේ. එක තීරණයක් ගන්න මං කියන්නේ මේකට නෙවෙයි. ඕනෑම දෙයකදී ආණ්ඩුව එකපාරක් එකක් කියනවා ඊට පස්සේ ඊළඟ දවසේ එකක් කියනවා. තව කවුරු හරි මොකක් හරි එළියට දාලා බලනවා මුට්ටිය දානවා වගේ ඒක වෙනස් වුණොත් වෙනස් කරනවා. කෝ තේන්දෝ. ඊළඟට මව්බිමේ MD වීරරත්න කාටුන් එක දැන් අර්ජුන කියනවා ක්‍රිකට් වලට වෙච්ච විනාශය කොමිසමක් පත් කරලා හොයන්න කියලා. කොමිසමක්
අන්තිමට ක්‍රිකට් බලපු අපි වැරදිකාරයෝ වෙයිද දන්නේ නැහැ. අපි වැරදිකාරයෝ වෙයිද ක්‍රිකට් බැලුවා කියලා. ඊළඟට අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ කාටුන් එක. මෙන්න අර්ජුන ඇවිල්ලා කියනවා ක්‍රිකට් වලට වෙච්ච විනාශයේ කොමිසමක් පත් කරලා හොයන්න කියලා මම අගමැතිතුමාට කිව්වා. අයියෝ කොමිසම් පත් කරලා වෙච්ච විනාශය හොයන්න තව කොමිසමක් පත් කරන්න වෙලා තියෙන්නේ. කොමිසම් පත් කරලා වෙච්ච විනාශය හොයන්නේ කවුද? අද පත්තරේ ප්‍රියන්ති පෙරරාගේ ඩොක්ටර් දෙන්නගේ දෙබස අසාද් සාලිගේ වාහනෙන් පිස්තෝලෙකුයි උණ්ඩයි හොයාගෙන ගණන් ගන්න එපා. තනකොළ කපන්න කඩු තියාගත්තා වගේ ලීකිලි සෙල්ලම් කරන්න පිස්තෝල තියාගන්න ඇති. ඒ හින්දා කලබල වෙන්න එපාලු. දැන් බැඳුම් කරේ ලංකාදීපේ දාසගේ කාටුන් එක මෙන්න. බැඳුම් කරේ තොප්පිය වැටෙනවා කාටද? රවිගේ ඔළුවට. එතකොට පිටිපස්සින් ඉඳන් රනිල් කොහෙදෝ තැනක ඉඳන් හැංගිලා බලන් ඉන්නේ. ඒ තැන ඉස්සරහා ගහලා තිනවා බය නැති අගමැති. හැංගිලා බලන් ඉන්න බය නැති අගමැති කෙනෙක් ගැනයි කාටුන් එකේ ලියලා තියෙන්නේ. එතකොට දැන් ඒකත් එක්ක හැංගිලා ඉඳද්දි රවිට මොනවද කරන්න වෙන්නේ? රවි මෙහෙම කියයි දිනමිනේ අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුන් එක. මෙන්න රවි යනවා මාංචු දාගෙන මල්ලියේ නරක මිතුරන් පිළිගන්න එපා කියලා. කවුද බලන්නකෝ හොරෙන් පිටිපස්සෙන් බලන් ඉන්නේ. මේ දවසේ පද අතර විදුර අබේනායකේ ඒත් බැඳුම් කරේ ගැනමයි. රවිත් නියමුවෙකු යහපාලනයේම යළිත් ගනී වැලිකඩ සුපුරුදු කෑම සජිත් බාරගත්තොත් මිස වගකීම වෙනත් කෙනෙකුගෙන් පිටක් නැත තාම. නීතිඥ සරණන් දෙන්න කියලා රනිල් කියලා තියෙනවා. වගකීම සජිත් බාරගත්තොත් ඇරෙන්න වෙන කාගින්වත් පිටක් නැහැ කියලා කවිය කියලා තියෙන්නේ. මේ අනුරාධගේ ඕකයි තත්ත්වේ කවිය. ආයෙත් උඩට මතුවීලා බැඳුම් කරේ ඇලෝසියස් සහ රවිත් රිමාන් කරේ. රට පැනගත් නිසා කලියෙන් හිමින් සැරේ අර්ජුන් මහෙන්ද්‍රන් ඒ සිට දමයි හුරේ. එයා හුරේ දානවලු ඒ ඉඳන්. හොඳයි බැඳුම් කර කාටුන් වලින් අනිත් ඒවාට යමු. දිවයිනේ චමුත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන්. පළාත් සභා ඡන්දයේ තිබ්බොත් ආණ්ඩුව පරාදයි කියලා සමහරු කියනවා බං. හොය කොයි ඡන්දෙන් පරදින්නේ අපි විසක් ආණ්ඩු නෙවෙයි බං. මොන ඡන්දෙනුත් අන්තිමට පුරවැසියා පරාදයි. ඡන්දවලදී දෙනවයි කියපුවා දුන්නන. මේ දිවයිනේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් අවුරුදු කටේ ගෑස් සිංගයක ලකුණු කියලා තියෙන්නේ. අවුරුද්දට බෝනස් එකක් ලැබෙන්න වගේ. ගෑස් සිංගය කියන බෝනස් එක ලැබෙයි වගේ කියලායි කියන්නේ. දිවයිනේ ජෙෆ්රිගේ කාටුන් එක මෙන්න. ඔන්න පුරවැසියා ඉන්න හැටි සීනි හාල් මුට්ට ටික ඇඟට වැටලා ගොඩ එන්න බැරුව ඉඳද්දි මෙන්න ගෑස් එකත් වැටෙයිද මන්දා. දිනමිනේ අංජනගේ කාටුන් එක දැක්. දෙන්නගේ දෙබස බය වෙන්න එපා හාල් හිඟයක් ඇති වෙන්නේ නැතිලු. දේශපාලක කියද්දි පුරවැසියා කියනවා හාල් මිල දැක්කම මුදල් හිඟයක් ඇති වෙයි කියලායි බය. පුරවැසියට තියෙන්නේ මුදල් ගැන බයක්. ලංකාදීපේ පංකජ රොයින්දගේ සරදම් රට පුරා හාල් හිඟයක් තියෙනවලු බං. ඉතින් සෑරලා කවද්ද ඩඩිලාගේ මෝල් වටලන්නේ කියලා පුරවැසියා අහන්න ගන්නවා. ලංකාදීපේ තලන්ගේ ඒතුමා කාටුන් එක මෙන්න. ඒතුමා සිරාට ඒතුමා බන්දුල ගුණවර්ධනට උපදෙස් දෙන්න ගිහිල්ලා ඒතුමා මෙහෙම කියන්නේ සර් දැන් බඩු මිල ආකාශයට නැග්ගත් බය වෙන්න එපා. අපි ඒවා ගෙන්වන වෙළෙන්දන්ගෙන් වැඩි මිලට අරගෙන සතොසෙන් තුට්ටුවට දෙකට පාරිභෝගිකයන්ට දෙමු. සතොසින් සීනි 85ට දුන්නා වගේ. එමයි ඒතුමාගේ යෝජනාව. එතකොට ඔබ කෑවාද බජිරි? ඔබ කෑවාද කොල්ලු? මෙන්න බෙම්පියා කාටුන් එක තරස්වෙන්ගෙන්. කට්ටියක් පියඹල යනවා ආකාශය අර. බෙම්පියා අහනවා චාලි අයියේ මේ මිනිස්සු ආසේ පියඹනවනේ. හරි පුදුමයිනේ. චාලි අයියා ගානක් නැතුව කියනවා ඒ බෙම්පියෝ අර බජිරි කාපු කට්ටියනේ. අර කට්ටිය අශ්වය වගේ දුවන්නේ එතකොට ආයේ කොල්ලු කාපු කට්ටිය. ඔබට බජිරි කොල්ලු ඇද්ද? ලංකාදීපේ තලන්ගේ අනේද කියන්නේ කවිය. අදටත් බුර්කාව මැද පෙරදිග පැත්තේ මුස්ලිම් රටවලත් තහනම් කර ඇත්තේ. මොහමඩ් මුසම්මිල් කීමට බය නැත්තේ ලංකා ආණ්ඩුවයි මේ තැති ගත්තේ.
තීන්දුව తీරන ගැන මං කියන්නේ නිතරම. අද පත්‍රයේ අවන්තාටිකලගේ කාටුන් එක මෙන්න. ආදාහනාගාරයක් දෙකක් එකවර ආදාහනය කරන්න පුළුවන් මෘතදේහයන්. එක පැත්තකින් COVID-19 නමුත් එන පාටක් නැහැ. අපි ගොඩක් දුරට පාලනය කළා. කීපයක් වාර්තා වෙනවා. ඒ අතරතුරේදී අනිත් පැත්තෙන් බලන්න ආදාහනාගාරයට ඇතුල් වෙන්නේ මොනවද කියලා. මාර්ග අනතුරු නිසා මිය ගිය අයගේ මෘතදේහයන් වැල්ල නොකැඩී එනවා. කොවිඩ් ගැන අදහස් අවධානය තියාගෙන ඉන්නකොට අනිත් ඒවා අමතක වෙනවද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. අද පත්තරේ ජනරාඩි කාටුන් එක මේ. යාළුවා පත්තරේ බලලා රාන්ටි අහනවා විමල් ඇමතුමා ආයුර්වේද දුම්බැටි ප්‍රවර්ධනය කරන එක හරි නෑ නේද? ඒක මොකද්ද? ඇයි පාර්ලිමේන්තුවම එකතු වෙලා ධම්මික පැණිය කියලා එක්ක ප්‍රවර්ධනය කළේ? කොමේක ලංකාදීපේ තලංගම ජයසිංහගේ පලාමල්ල රමේෂ් පතිරණ වගේ ඇඳලා තියෙන්නේ. අපි දෙන්නේ යුරෝපයේ තහනම් කළ ඒ ඇස්ට්‍රාසෙනිකා එන්නත නෙවෙයි කියලා රමේෂ් කියද්දි රාජදාස් කියනවා. ඒකනේ සර් එයාලා දන්නේ නැතුව ඇති අපි මේ හොඳ ක්වොලිටි බඩක් පාවිච්චි කරන බව. සර් කෝල් එකක් දීලා අපි පාවිච්චි කරන එක ගන්න කියලා එයාලටත් කියන්නකෝ කියලායි රාජදාස් කියන්නේ. එයාලත් ඒක ගන්න කියලා මෙහෙම පණිවිඩයක් යයිද? ලංකාදීපේ දාසාපලානගේ ස්වාරිස් කාටුන් එක මෙන්න. ආන්ඩ්‍රු කුමාර යනවා ගස්වලට අත නොතබුණු බෝඩ් එක එල්ලගෙන. ස්වාරිසානවා ඒ කාලේ සහෝදරවරු විරෝධතා කරනකොට පාරවල් වලට ගස් කොච්චර විතර කපලා දැම්මද? ඒ කාලේ මතක් කළා ස්වාරිස් සහපු කතාවෙන් පස්සේ මේ තිලකගේ තුන්මන්සල කවිය. දිය උල්පත් රකින්න සොඳ සිසිලස ගෙනෙන වනපෙත් සතා සිව්පාවන් නිති වෙනස් වෙසෙන අනුකම්පාව විරහිත විලසට නසන අර්ගලයක් වී ඇත එය නිම නොවන. ගස් කැපීම් ගැන පරිසර හානිය ගැන බලධරීනේ ගොඩක් කතා වෙනවා. අවධානය යොමු කරන්න මේ අවසාන කවිය ප්‍රියන්ත කොඩිපිලගේ ෆ්‍රයිඩේ බුලට්. කැපෙනා ලෙසට ගස් යයි මුඩු බිම් පෑදී මහවන මැදින් හැදෙනවා හෝටල් වීදී වනසා දමන විදියට තුරුවැල්ලාදී රැකුණොත් ඇතේතින් ජයසිරි මහ බෝධී. රැකුණොත් ඇතේතින් ජයසිරි මහ බෝධී. පණිවිඩයක් දෙන්නේ හොඳේ. ආණ්ඩුව පණිවිඩය තේරුම් ගනිත්තා. අපි හමුවෙමු ලෝක සිතියමෙන්.